උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කුලියාපිටියේ පදිංචි සෝමාවතී ශීලවතී යන මෑණිවරුන් සහ අනුමිතා පබසරා යන දියණියන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මීට මාස 4කට පෙර පරලෝසපත් චතුර ලංසකාර දයාබර පුතුණුවන්ට නැවත කිසිදු ආත්ම භාවයකදී අකල් මරණ නොවේවා. ඉක්මන් ආත්ම භාවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවන් සුව අත්වේවා. ඒ ජයතිලක සොහොයුරාට ඒ ගුණවර්ධන පියාණන්ට ආර්.එම්. බණ්ඩාරමැණිකා ආර්.එම්. මුතුමැණිකා WM. මුතුමැණිකා යන මෑණිවරුන්ට සහ පවුලේ මියගිය සියලුම දෙනාට මේ උතුම් කුසලය අනුමෝදන් වේවා. ඉක්මන් ආත්ම භාවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවන් සුව අත්වේවා. සුජීවත්ව සිටින DM මුදියන්සේ පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. ධර්ම දේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු ප්‍රඥා නාලිකාවේ සියලුම දේශකයාණන් වහන්සේලාට මෑත භවයකදී නිර්වාණ අවබෝධය ලබා ගැනීමට මෙම ධර්ම දානය දහම් පඬුරක් වේවා. ලෝකේ දැනට පවතින කොරෝනා උවදුර දුරු වී සියලු ලෝක සත්වයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අසප්පුරුසංචවෝ භික්ඛවේ දේසිස්සාමි අසප්පුරුසේන අසප්පුරිස තරංච සප්පුරිසංච සප්පුරිසේන සප්පුරිස තරංච තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ අද මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගෙන සිටිනා වූ ප්‍රඥා නාලිකාවේ ශ්‍රාවක පින්නතනේ අනුග්‍රහක බෞතුන් කැමැති දේශනාවක් කරන්න කියලා අපට නිදහස ලබා දීලා තිබෙනවා. ඒ අනුව මම මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේහි පවතින අසප්පුරිස කියන වචනයට අයිති සූත්‍ර ගණනාවක් තිබෙනවා. ඒ වයින් එකක් තමයි තෝරගත්තේ දෙවෙනි එක. මොකද පළවෙනි එක අපි දන්න එකක්. රටේ තොටේ තහ ඔබ දන්න බණක් ඒකේ තියෙන නිසා ඒක කියන්න ඕන කියලා මම හිතන්නේ නැහැ. කෙටියෙන් ඕන නම් ඒකේ අදහස කියලා දීලා ඉන්නම්. ඒකෙත් පෙන්නනවා මහණේ අසත්පුරුෂයා සහ අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂයා සත්පුරුෂයාට සහ සත්පුරුෂයාට වඩා සත්පුරුෂයා දේශනා කරමි කියලා. ඒකේ අර සම්මත සමාජයේ අපි කියන්නේ පෘථග්ජන සමාජයේ ඒකේ මෙහෙමයි පෙන්වන්නේ. පස්පව් කරනවා නම් අසත්පුරුෂයා. තවත් කට්ටියට පස්පව් වලට පොළඹවනවා නම් අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂයා. එමයි ඒක පෙන්ලා තියෙන්නේ. ඒ වගේම පස්පවින් දොර වූයේ නම් සත්පුරුෂයා. ඒ වගේම පස්පව් වලින් අනිත් අය වළකන්නේ නම් සත්පුරුෂයාට වඩා සත්පුරුෂයා. මේක තමයි මේ සූත්‍ර දේශනාවේම සාරාංශය. මම හිතනවා ඔබට ප්‍රමාණවත් කියලා හැම පැහැදිලි කරපුවාම. ඉතින් ඒකයි මම කිව්වේ ඒක සාමාන්‍යයෙන් විස්තර කරන්න කාලය ගන්න ඕනේ නැහැ. ඔබත් අපිත් දන්න දෙයක්, රටේ තොටේ පවතින සාමාන්‍ය දෙයක්. නමුත් තථාගතයන් වහන්සේ මේ සත්පුරුෂ අසත්පුරුෂ විග්‍රහය පියවරෙන් පියවර ඉස්සරහට ගෙන යනවා. අන්න එතකොට අපට අපි මට්ටමින් දැනගත යුතු කාරණාවලට එන්න පුළුවන්කමක් තිබෙනවා. අපි දෙවෙනි කාරණේ වශයෙන් හොයාගමු. එහෙමනම් අපට අදාළ මොකක්ද කියලා මේ සත්පුරුෂයා සහ අසත්පුරුෂයා සහ අසත්පුරුෂයාට වැඩි අසත්පුරුෂයා, සත්පුරුෂයා සහ සත්පුරුෂයාට වඩා හොඳ සත්පුරුෂයා. කුමක්ද ඒක කෙරෙන්නේ කියන කාරණේ පිළිබඳව අපට තේරුම් ගන්න පුළුවන් වෙවි. මෙහිදී මා යමක් මුලින්ම ඔබට මතක් කරලා ඉන්න කැමතියි. විශේෂයෙන් මේ ගැන අවධානය යොමු කරන්න. තථාගත බුදු පියාණන් වහන්සේ සකීය ධර්මදේශනාව
කරගෙන යාමේදී ගමින් ගමට වැඩම කරමින් විවිධ මතධාරීන්ට තමයි කරුණු පැහැදිලි කරමින් ධර්ම දේශනා කළේ. ඔවුන් දේශනාව අවසානයේ සතුටටපත් වෙලා අහලා ශ්‍රාවකයන් බවට පිළිගන්න කියලා ඉල්ලුවයි කියලා තිබෙනවා. මම දකින්නේ ඒ තරම් ගැඹුරු දෙයක් එතකොට ඒ සඳහා. සාමාන්‍ය සමාජයට කරුණු පැහැදිලි කරලා ශ්‍රාවක බවට පත් උනායි කියන එකේ තේරුම ගිහි ජීවිතයේ ඉඳගෙන තෙරුවන් සරණ මේ යන පිරිසක් බවට පත් උනායි කියන එක. නමුත් වර්තමානයේ ඔබට මට අහන්න දකින්න ලැබෙන ධර්ම දේශනා සංඛ්‍යාව ගත්තාම අර වගේ එක දවසකින් දෙකකින් නෙවෙයි. දහම් පාසලේ මූලික ශ්‍රේණියේ හෝ පාසලේ මූලික ශ්‍රේණියේ පටන් බුදුහාමුදුරුවෝ ගැන ඉගෙන ගන්නවා. අනිවාර්යෙන් 10 වෙනි ශ්‍රේණිය දක්වා බුද්ධ ආගමක් ඉගෙන ගන්නවා. අනිත් ඊට පස්සේ කලා විෂයන් ඔස්ස ගත්තොත් බෞද්ධ ශිෂ්ටාචාරය හෝ බුදු ධර්මයේ ඉගෙන ගන්නවා උසස් පෙළ දක්වා. දහම් පාසලෙත් ධර්මාචාර්ය දක්වා බුදු දහම උගන්වනු ලබනවා. දැන් අපට බුදු දහම පිළිබඳව තියෙන දැනීම අති විශාලයි. ඒ අති විශාලත්වයේ තිබෙන්නේ විෂය මූලික දැනීමක්. අපි දන්නවා වැඩිද කියලා හිතෙනවා මට. බුදු දහම දන්නවා නෙවෙයි බුදු දහම පිළිබඳව ගොඩක් දේවල් දන්නවා. මේ නිසාම මේ තේරුම් ගැනීම අපහසු වෙලා තියෙනවාද කියලා මට හිතෙනවා. මන්දයත් අපි කරුණක් පැහැදිලි කරනකොට එහි පාසල් මට්ටමේ තේරුම් ගැනීම වෙනස් ආකාර එකක් දැන් අනුවිතර්කණයක් ඇති වෙනවා. ඒක නෙමෙයි මේක මන් දන්නේ ඒක හරි කියලා. ඇතැම් ශ්‍රාවක පිරිස්ගේ ධර්මදේශනා පිළිගැනීමත් තමන් දරන මතය හරිනම් පිළිගන්නවා කියන අර්ථයට ඇවිදින් ඉන්නවා. දැන් අපට නම් එහෙම නෙමෙයි යෝක තිබුණේ. අපට නිරවුල්ම දේ වඩාත් නිරවුල් දේ කුමක්දයි හොයන ඕනකමයි තිබුණේ. ඒ ඔස්සේ අපි පියවරෙන් පියවර යන්නේ. යනු ඔබටත් මතක තියාගන්නවා නම් හොඳයි මේ පාසලෙන් ලබාගත් විෂය මූලික දැනුම එක දැනුමක් පමණයි. ඒක ප්‍රායෝගික නෑ. අනුගමනීය ප්‍රතිපදාවකට එන්නට සමත් නැහැ. මතක තබා ගන්න. නමුත් මේ බෞද්ධකම කියලා කියන්නේ ලියලා කියලා පාඩම් කරලා සහතිකයක් ගන්න එකක් වශයෙන් හිතන්න එපා. මේක එදිනෙදා ජීවිතයේදී අනුගමනීය ප්‍රායෝගික ප්‍රතිපදාවක්. එදිනෙදා ජීවිතයේදී ඔබට බඩගිනි වෙනකොට වේලක් හෝ තුන් වේලක් ආහාර ගන්නවනේ ජීවිතයේ තියෙන තුරුම. ඒක අතහරින්න බැහැනේ. අන්න ඒ වගේ මේ එදිනෙදා ජීවිතේ ඔබව පීඩාවට දුකටපත් කරන මොහොතවල් එළඹෙනවා. ඉතින් ඒ මොහොතේ ඉන් මිදීම සඳහා අවස්ථාවක් කරගන්නව ඇරුණාම පසුව නෙමෙයි ඒක කරන්න තිබෙන්නේ. සෑමදාමත් මේ කාරණේ වටහා ගන්න ඕන දෙයක්. ඒ නිසා අපිට මේ මොහොත දුකටපත් වෙන්නේ මොන කාරණයක් නිසාද කියන අවබෝධයක් ලබා ගන්න පුළුවන් නම් මේ මොහොත නිසා මේ මොහොතේ මුලාවීම නිසා අනාගතයේම දුක්ඛන්දරාවක් බවට පත් කරගන්න නැතිව මේ මොහොත උදව් කරගෙන දුකින් මිදෙන මාර්ගයකට යන්න පුළුවන් කෙනෙක් වෙනවා නම් මම දකින්නේ තෙරුවන් සරණ යන ශ්‍රාවක භාවය කියන්නේ ඒක තමයි. ඒකටත් නමක් අපි තියමු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. එහෙමයි. ආය භික්ෂූන්ට පමණයි කියලා එහෙම මේකේ කොතනකවත් සඳහන් වෙලා නැහැ. අර ඇසට පේන මට්ටමේදී ආ ඉන්න ඕන සංවර ප්‍රතිපදා පොඩි වෙනස්කමක් තිබුණාට ඇතුළතින් ගත්තාම එකම කරුණක් තමයි මේකේ අනුගමනය කරන්න තිබෙන්නේ. තවත් වචනකින් කියනවා නම් භික්ෂුවටත් භික්ෂුණියටත් උපාසකතුමාටත් උපාසිකාවටත් නැත්නම් තව කණ්ඩායම් හතරක් සඳහන් කරලා තියෙනවා ಭಾರತයේ ගිහි සමාජයේ හිටපු අය වශයෙන්. හැමෝටම නිබ්බාණං කියන්නේ ලෝභක්කය දේසක්කය මොහක්කය වෙන එකක් නෙවෙයි ආයේ. එහෙනම් ගත කරන ජීවිතයේ ලෝභය දේශේ මොහේ වැඩෙන්නේ මොන ප්‍රතිපදාවේද? ඒක පරිහාන ධම්මං හෝ භික්ඛවේ දේසිස්සාමි. ඒක සේවෙන්න ප්‍රතිපදාවක්. ඒක කියා හිටියට හරියන්නේ නැහැ. ඒ වැඩෙන ප්‍රතිපදාව වෙනුවට සේවෙන ප්‍රතිපදාව අනුගමනය කරන තැනට ආවහම අන්න ඒ අය
අනුගමනීය ප්‍රතිපදාවේ ප්‍රායෝගික යන අය. මෙන්න මේ කරුණ තේරුම් ගන්න ඕන ධර්මස්සෝණය කරලා. ඒක ඉතින් මා දකින ආකාරයට නම් යම් ආකාරයකට වැරදි මත ගොඩක් ඔළුවේ තියාගෙන නැති අයට පහසු වෙනවා. වැරදි මත ගොඩක් ඔළුවේ තියාගෙන ඉන්න අයට නම් ඒ මතවල තියෙන සාවද්‍ය භාවය නැත්තම් වැරදි බව ඛණ්ඩනය කරන්න තරම් සවන් දීලා අවබෝධයක් ලබා ගන්න වෙනවා. එතකොට අපි මේ කරනු ලබන්නේ මේ ත්‍රිපිටක සූත්‍ර දේශනා උදව් කරගෙන මේ පවතින සමාජයේ පවතිනා වූ මතිමතාන්තර පවතිනා වූ සාවද්‍ය භාවයන් නිශ්චබා කරන එක තමයි අපි මේ කරන්නේ. එතකොට අදාළ තැනට එන්න පුළුවන් කෙනෙකුට අර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන වදන් වල වෙනස බලපාන්නේ නැහැ. සමාජයේ නම් සමහර විට අදහසක් ඇති කරගෙන තිබෙනවා ඔක ගෙදර ඉඳන් කරන්න බෑ පැවිදි වෙන්න ඕන කියන එකක්. මම නම් දකින්නේ එහෙම නෙවෙයි ඒක. තේරෙන්නේ නැත්නම් කරන්න බෑ කියන එක විතරයි මම දකින්නේ. ගිහි හෝ පැවිදිව. එදා පැවිදි ජීවිතේ නම් තරමක් සරල බවක් කාර්යබහුලත්වයෙන් අඩුකමක් තිබුණා. නමුත් අද පැවිදි ජීවිතය ඊට වඩා සංකීර්ණයි. අද රජයයි දේශපාලනඥයෝයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි ස්වේච්ඡා සංවිධානයි තව මේකී සහ නොකී හැම දෙයක්ම භික්ෂුන් මත බරපතලනේ තියෙන්නේ. හැම දෙයකටම යන්න ඕන. එතකොට ඔබ අඩත්තු කරන්නේ එක කුටුම්බයක් විතරයි. මව්පියන් දූ දරුවන් ඔබේ පවුල විතරයි. අපට දායක පවුලක් පවුල් ටිකක් බාර දීලා තිනවා සමහරට 500ක් 600ක් 1000ක් වගේ. ওই සියලු කාරණා වලටත් කාලය කැප කරන්න වෙලා තිබෙනවා. නමුත් එදා භික්ෂු ජීවිතය කියන්නේ කාගේවත් ඔය වගේ නියත දායකත්වයක් දරාගත් එකක් හෝ වගකීම් බාරගත් එකකුත් නෙමෙයි. ආහාර ටිකක් හොයාගෙන තමන්ගේ වැඩ කරගත් එකක් ಭಾರತೀಯ සමාජයේ. එතන සියෙන්න ඕන කියලා මම කියන්නේ නැහැ. එතන තිබුණා නම් බුදු සසුනක් අද ඉතුරු වෙන්නේ නැහැ. ගැළපෙන පරිදි තමයි මේ සකස් වෙලා තියෙන්නේ. විහාරස්ථානයක් මුල් කොටගත්ත දායක පිරිසක්, දායක පිරිසගේ ආගමික අවශ්‍යතා ආමිෂ මට්ටමින් සැපරීමක් කියන තැන ඉන්නවා. ඉතින් ඒක එහෙම කෙරුණාට කාර්යයක් නෑ. ඒක පාපයක් නෙමේ, පුණ්‍ය කර්ම පැත්තක්නේ. එතනින් එහාට අනුශාසනාව ධර්මශාලාව තුලින් හෝ මාධ්‍යයක් තුලින් හෝ ඔබට සම්ප්‍රේෂණය වෙන්න ඕන. ඔබ දැනුවත් වෙන්න ඕන. ගොඩාක් දේවල් පාඩම් තිබුණාම බණ දන්නවයි කියලා කියනවා. එහෙම නැත්නම් විභාගේ පාස් කරලා තිබුණාම ධර්මයේ පිළිබඳව ගොතෙක් කියලා කියනවා. ඒවා අර අනිත් දැනීම් වලට සමගාමීව දැනීමක් පමණයි. නමුත් අපට දැන් තේරෙනවා ඊතරම් විශාල දැනුමක් ඕන නැහැ. මම සාමාන්‍යයෙන් කියන කතාවකුත් තියෙනවානේ. ඔය සුනීතලා සෝපාකල රජ්ජුමාලාවලා කියන්නේ මහ විශාල ඔය වගේ දැනුම් සම්භාරයක් තිබිච්ච උගත්තු නෙමෙයි. ඔවුන්ට පත් වුණා වූ පීඩාවෙන් මිදෙන්න තථාගතයන් වහන්සේ මේ ධර්මයේ පිළිසරණ ලබා දුන්නා නම් අන්න ඔවුන්ට ඒ මොහොතේ වෙන්න ඕන දේ ලැබිලා තියෙනවා. ඔබට මේ මොහොතේ වෙන්න ඕන දේ ලැබිලා නැතිකමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේම මේ පුණ්‍යානුමෝදනා කියනකොට සමහර අයගේ තේරෙනවා වුන්ට කිසිදු ආකාරයක තවදුරටත් මේ ජීවිතය තුළ නිවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් නැහැ කියන එක. ඔවුන් තව ඉස්සරහට නිවන් ප්‍රාර්ථනා කරන අය. අපි වෙනුවෙනුත්. නමුත් මේ ප්‍රඥාවෙන නාලිකාවක් බිහි වෙලා තිබෙන්නේ අනාගත බුදුන් වහන්සේගේ ශාසනය හෝ මතු නිවන් ලබන්නට නෙමෙයි. මේක අද මේ ජීවිතයේදීම දුකින් මිදීම සඳහා මංපෙත් පෑදීම තේමාව කොටගත් නාලිකාවක්. මතක තබා ගන්න. ඒ නිසා තමන්ගේ ප්‍රාර්ථනාව වෙන්න ඕන. ඒක නොදන්න නිසා තමයි ඔකට බය. දන්නවා නම් 아무තුවෙන් මොකවත් අතහැරෙන එකක් නෙමෙයි, සැනසීම ජීවිතයට අවශ්‍ය දෙයක්. නිවන් හොයන්න ඕන මේ මොහොතේ. මැරිලා ලබන එකක් හරි ශරීරේ නැතුව ලැබෙන පාළු තැනක් හරි කියලා හිතාගෙන ඔකට බය වුණාට හරියන්නේ නැහැ. අන්නේ කරුණු තේරුම් කර දීම තමයි අපේ බලාපොරොත්තුව වෙන්නේ. මේ කරුණු ටික මුල් කරගෙන ඔන්න මම දැන් මේ කතාව ටිකක් දිග යන එකක්. නමුත් ඇතිපමණ අපි කතා කරන්න බලමු. කතමාච බික්කවේ අසප්පුරිසෝ ඉද බික්කවේ ඒකච්චෝ අස්සද්දෝ හෝති අහිරුකෝ හෝති අනොත්තප්පී හෝති අපස්සුතෝ හෝති කුසීතෝ හෝති මුට්ට සති හෝති දුප්පඤ්ඤෝ හෝති අයං උච්චති බික්කේ අසප්පුරිසෝ. දැන් ඉතින් ධර්ම දේශනා 7ක් කරන්න දේවල් තියෙනවානේ එතන. මේක එකක් පැහැදිලි කරලා ඒක තුලින් ඔක්කොම පැහැදිලි කරගනිමු අපි. කවුද මේ අසත්පුරුෂයා කියන්නේ කියලා තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. අශ්‍රද්ධෝ ශ්‍රද්ධාවක් නැහැ කියලා කියනවා.
මේකටම විශාල අර්ථයක් තියෙනවා. ගැඹුරින් ගත් කල තෙරුවන්ගේ පැහැදීම සද්ධාව කියලා කියනවා. ඒකට ආයකට කියන්නේ අධිගම සද්ධාව කියලා. නමුත් බුදු පිළිමයක් දැක්කහම බෝධියක් දැක්කහම සිවුරක් දැක්කහම වඳින පුදන පිරිසක් ඉන්නවා. ඒක වැරදි හෝ පව් නෙවෙයි. නමුත් ඒකට පවතින්නේ පිරිහෙන සද්ධාව නැත්නම් ආගම සද්ධාව කියන එක. ඒ ගරු කරපු පුද්ගලයාම ආපහු පහර ගහන්න බැරි නෑ කිපීමේදී. මොකද ඒක දුටු පමණින් නැති වෙන බාහිර සද්ධාාවක්. අර අධිගම කියන එකේ තේරුම ඒක නෙවෙයි. පුද්ගලයෝ මේ සමාජයේ වැරදි කරන්නේ වැරදි කරන්නේ කෙලෙස්. ඉතින් කෙලෙස් සතියේන පුද්ගලයෙක් අතින් වැරදක් වුණාම ඒක රටකට කෑ ගහන්න කාරණයක් නෙමෙයි. කෙලෙස් නිසා ඒක හදාගන්න කියලා දෙනව ඇරුණාම අර පිහියක් අරන් අනින්න යන්න හරි නැත්නම් දායකත්වය අතහරින්න හරි කාරණයක් නැහැ. ඔය ලංකාවේ සිදුවෙච්ච කීපයක් දේවල් මම ඔය කියන්නේ. ඒක පුද්ගලයෙක් 12 නමකට 19කට දානට ආරාධනා කරනවා. දේශක ස්වාමින් වහන්සේට මොකක් හරි කාර්යබහුලත්වයක් නිසා තවත් ළඟ පන්සල් වල දාන තිබුණ නිසා හරි මේ වැඩම කරලා දෙන්න බැරි වෙනවා 12 9 8 9 කොහෙද වැඩම කරන්නේ. ඔන්න සද්ධාව එයාගේ බිඳුනා. හැන්දෑ පිහියකුත් තරම් තමයි ගණන්දු බේරගන්න පන්සලට ගියා කියලා තියෙන්නේ ඔය අවුරුදු 15ක් 20කට පෙර දකුණු පළාතේ සිද්ධියක්. එතකොට අන්න එහෙම මේ ඒ සද්ධාවම ආපහු පිහියක් අරන් ගියේ මොකටද කියලා දන්නව ඇතිනේ. ඔන්න එහෙම මේ පෘථග්ජන ස්වභාවයේ හැටි එහෙම කාරණා තවත් ඕන තරම් කියන්න පුළුවන්කමක් තිබෙනවා. එහෙම එකක් නෙවෙයි. මේකට අදාළ සූත්‍ර දේශනාවකුත් තියෙනවා මට මතකයේ ටිකයි තියෙන්නේ දවසක පැහැදිලි කරන්නම් මෙහෙම කියන්නම් මම. සද්ධා කියන එකේ තේරුම ඔහු ධර්ම ශ්‍රවණයට කැමතියි කියලා තියෙනවා. ඒ වගේම ගෘහස්ත ජීවිතේ ගත කරන්නේ මසුරු මල නැතිව පරිත්‍යාගයට සූදානම්. ඉල්ලන්න පුළුවන් කෙනෙකුට බය නැතුව. සාමාන්‍යයෙන් ඔය මේ මම දුටුවා එක්තරා නාට්‍යයක චරිතයක් මේ එයාට පරිත්‍යාගයක් ගෙනත් දෙන්න එනවා මේ කෙසෙල් කණකින් ඇවරියක් ඒක බාර ගන්නවා. නමුත් සමිති සමාගමක වැඩකට මොකටද ආධාරයක් කියලා මම ඕවට නෑනේ. අර ලැබෙන එකට ඉන්නවා දෙන එකට නෑ. ඒක අර මසුරුකමක් පෙන්නපු චරිතයක් මම දැක්කේ. අන්න ඒ වගේ මේ නොකරෙන්න කාරණා කරන එක නෙමෙයි. අර අදාළ තැනක සුදුසුකම් තේරුම් ගත්තන් පස්සේ නොමසුරුව උදව් කරන්න පුළුවන් ස්වභාවය. ඒක අර ධර්ම ශ්‍රවණය කිරීම තුළ ලැබෙන දෙයක්. මෙන්න මෙහෙම ගෘහස්ත ජීවිතයේ නොමසුරුව ධර්ම ශ්‍රවණය තුළ වාසය කරනවා නම් ඒකට සද්ධාව වෙනවයි කියලා එක සූත්‍රයක මට මතකයි තියෙනවා. ඒ නිසා සද්ධාව යන්න අපිට ගන්න වෙනවා සසුන් කෙත කෙරෙහි සසුන කෙරෙහි සසුන දියුණු කිරීම කෙරෙහි සසුනෙහි මාර්ගඵල ආදී දේවල් මතු කරලා දෙන්න Tamanගේ කාලය ධනය සමයක අප කිරීම කෙරෙහි පවතිනා වූ වීරිය තමයි සද්ධා කියලා පෙන්වන්නේ. එතකොට ඒක නැති එකට තමයි සද්ධා නැත්තේ වෙයි කියලා කියන්නේ. ඊළඟට අපි දන්නවා අහිරික ලැජ්ජා නැහැ. මේ ලැජ්ජා නැහැ කියන්නේ ඉතින් ඔය මේ මට ලැජ්ජයි කියලා කියන්නේ සමහරු සභාවකට හින් කතාවක් කරන්න. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මේ පුද්ගලයින්ට තමන්ට සිදුවෙන අපවාදයන් පිළිබඳව තමන්ගේ පවුලට සිදුවෙන අපවාදයන් පිළිබඳව තමන්ගේ ආත්ම ගෞරවයට සිදුවෙන අපවාදයන් පිළිබඳව කල්පනාවක් නැහැ. පස්සේ වෙනවා. වැරදි කරලා අහු වුණාම. ඊට පස්සේ අත් දෙකේ මුහුණ වහගෙන යන්න වෙනවා, ලේන්සුවේ මුහුණ වහගෙන යන්න වෙනවා. මොකද ප්‍රභූ චරිත බැලුවාම ලෝකෙ පිළිගත් ධනවත් ටයි කෝට් පළඳපු අය. නමුත් කර්මවලට අහු වුණාම වැරදි කරලා දැන් මුහුණ වහගෙන යන්න වෙලා තියෙන්නේ. මොකද පවට ලැජ්ජා නැතිකම. මේ ලැජ්ජා නැහැ කියලා කියන්නේ අන්න ඒ විදිහට අර මුලින් පෙන්නපු අසත්පුරුෂ චරිතවල පෙන්වන්නා වූ පංචපාපය ආදී කාරණාවලදී තමන්ට ඉඩකඩක් ලැබුණාම හොරකම් කරන්න හොඳ නෑ කියලා ශික්ෂාපදයේ තිබුණට අහු වුණොත් කරනවා. අනේ විදිහට ඒ පාපය කියන එකේ තව ගැඹුරු අර්ථයක් තිබෙනවා දැනට ඔහොම ගන්න. මොකද සාමාන්‍ය ලෝකයා කතා කරන්නේ සතුන් මරණ එක හොරකම් කරන එක මේ පස්පව් දස කුසල් පාපය කියලා ලෝභ දේශ මොහ. දැන් මම දේශනා සූත්‍රයේ කියනකොට මම දකිනවා පාපම් පාපකතෝ පස්සතාති
පාපේ ලාමක වශයෙන් දකින්න දැකලා පාපෙන් මිදෙන්න. එපමණයි සම්පූර්ණ බුදු සමයම. ආරි සත්‍යයේදී. එතකොට පාපය කියන්නේ අතුන් මැරීම සතුන් මැරීමෙන් මිදුන පමණින් එතකොට පාපෙන් මිදීම වෙන්නේ නැහැනේ. අතන පාපෙන් මිදෙනකොට රහතන් වහන්සේ කෙනෙක් වෙනවා. ඒ අර්ථයෙන් ගත්තාම මොකද බුදුවරු පාපය දේශනා කරලා පාපෙන් මිදීම ඉස්සරත් දේශනා කරලා තියෙනවා. එතකොට මම දකිනවා මේ අපි කතා කරන පාපය කියන්නේ පාපයේ පුංචි කොටසක් විතරයි. ඒ නිසායි මම සමහර දේශනාවලදී පෙරළතේ උපාදානයේ පාපයයි. මොනවද උපාදානය කරගන්න? ඒකට විපාක හම්බ වෙනවනේ කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ. ඒ තැන දක්වා ඒ දැනුම දියුණු කරගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මෙන්න මේ සාමාන්‍ය සමාජයේ ගත්තාම එතකොට එහෙමනම් පවට ලැජ්ජා නැහැ. විතරක් නෙවෙයි කරන්න බියක් නැහැ. කරලා ඊට පස්සේ එකෙන් ගැලවෙන්න එකවරුවක් වසා ගන්න බරු 17ක් කියයි කියලා හරි තව නීතිය හරි තව රාජ්‍ය බලය හරි තවත් විවිධ දේවල් යොදාගෙන නිදහස් වෙන්න පස්සේ කටයුතු කරනවා. එන ඔය මට මතකයි මම හිතන්නේ 56 60 කාලෙ වෙන්න ඇති මේ මම දන්නා ප්‍රදේශයක මේ මම හිතුව ප්‍රදේශයක් කිවත් කමක් නැහැ. මේ වත්තක් තිබුණා. මේක දන්නවා මගේ වයස හුයිට පෙර අය මේ සතාසියම් වත්ත කියලා කියන්නේ. මේකේ හිටිය බංගලාවේ හිටිය නෝනායි මහත්තයයි විතරයි කවුරුත් එදා ඉඳලා නැහැ. නෝනා මරණයටපත් වුණා. ඉතින් දැන් එතකොට නිකම්ම මැරෙන්න බෑනේ මහත්තයා ගතින් මැරෙන්න ඕන. එතකොට මහත්තයා කරමුලට අහු වෙලා ඉන්නේ. ඒ වුණාට ඉතින් තර්ක බලය සහ මූල්‍ය බලය උදව් කරගත්තාම අන්තිමට ඔප්පුනේ මේ වංගඩියක් මිනී මැරුවා කියලා. මේ කතාව දන්නවා ඇති. අන්න එහෙම නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා කියමනක් තියෙනවානේ. ඒවා හරව ගන්න පුළුවන් පැත්තට ගත්තාම ඒක තමයි වැඩේ කරලා ඊට පස්සේ ගැලවෙන්න නොයෙක් බොරු කරනවා. නමුත් මේ ඒක තමයි පවට බිය නැතිකම කියලා කියන්නේ. ඒ වගේම ඔය පුවත්පත්වල සඳහන් වෙන වාර්තා තිබෙනවා සත්තුන්ගේ ගෙල කපන්න ඔවුන් වේදනාව විඳිනවා දකින්න ඒවා දක්ලා හතුරු වෙන්න ආසාවෙන් හිටපු මිනිස්සු හිටියයි කියලා. හීන මානසිකත්වයක් තිබුණා. හොඳ සත්වෙන් දුකටපත් වෙලා එකෙන් hina වෙන අය. එතකොට ඔවුන්ටත් එතකොට බියක් නැතිකමනේ තියෙන්නේ. හැබැයි ඔවුනුත් අවසානයේ ඒ විදිහටම උණු වතුර සත්තු පුච්චන්න පුරුදුලා හිටියොත් උණු වතුර වැටලා මිය යනවා. ඒ වගේම උලක් කනලා හත්තු මරන්න හිටියොත් උලක් උඩ වැටිලා මිය යනවා. ඔය වගේ ඒ කාරණා ආපහු ඒ විදිහටම සිද්ධ වෙන ආකාරය තමයි ලංකාවේ කතාවල සඳහන් වෙලා තිබෙන්නේ. අනුන්ට කළ දේ තමන්ට පළ දේ කියන කාරණාව. එතකොට ඒ වගේම අල්පස්සතයි. අන්න ඒක තේරුම් ගන්න. මේ ඔහුගේ දැක්ම අල්පයි. සුත කියන්නේ සාමාන්‍යයෙන් බහුසුත කියන අර්ථයක් තියෙනවානේ. බොහෝ ඇසු පිරුතෙන් කියන එක පිළිබඳව. මේ අපි කතා කරන අසත්පුරුෂයාට ඔය පංචස්කන්ධ ධර්මයාගේ ඉපදීම මැරීම පිළිබඳ ධර්මතාවය පිළිබඳ අවබෝධයක් නැහැ. ඔහු සාමාන්‍යයෙන් පුද්ගලයෙක් වශයෙන් තමයි හිතන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි. මව්කුසෙන් බිහි වෙලා මැරෙන කල් ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් දකින්න වැරුණාම ඊට එහාට දකින්න බැරි බව තමයි මෙතන අල්පස්සුත කියලා කියන්නේ. මන්දයත් සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ හෝ සලායතන වර්ගයේ අස්සුතවා පුතුග්ජනෝ අරියාණං අදස්සාවි කියන පදයේ යටතේදී මේ අල්පස්සුත භාවය විග්‍රහ කරලා තියෙන්නේ පංචස්කන්ධ ධර්මිතාවයට එන දේවල් මගේ කොට ගන්න පුද්ගලයා අල්පස්සුතයි කියලා. ඉතින් මෙතෙන්ද මේක හරියටකොට බහුසුත භාවයට පත් වෙන්න වෙනවා. සත්පුරුෂයෙක් බවට පත් වෙන්න නම් කියන එක අපි ඒවා ඉදිරියේදී පැහැදිලි කරමුකෝ අපි. ඒ වගේම කුසීතයි. කුසීතයි කියන්නේ උදේ 10 වෙනකන් නිදා ගන්නවා කියන එක නෙමෙයි. එහෙම ලෞකික කුසීතකමක් තියෙනවා සමහර අයට. නමුත් මේක පෙන්වන්නේ කුසීතෝ හීන වීරියෝ කියලා එකක් තියෙනවානේ. මේ ආධ්‍යාත්මික ගමන් මගක යන්නට නැත්නම් ජීවිතය සැපවත් වෙන්නට බැහැර කරගත යුතු පැත්තක් තිබෙනවා. අනිවාර්යයෙන්ම ලාමක ධර්මයන් පාපේ නම් වූ ලාමක ධර්මයන් කෙරෙහි ඇල්මක් නැති වෙන්න වෙනවා.
එතකොට ඒ පිළිබඳව ඒවයින් මිදෙන්ට වීරියක් උත්සාහයක් තියෙන්න වෙනවා. නමුත් අන්න එහෙම ඒ වගේ පැත්තක් පිළිබඳව බණහන්ඩ යංකිවොත් අනේ බෑ කියන්න, වන්දනාව කියන්නකොත් අනේ බෑ කියන්න, වාඩි වෙලා ඉන්න බෑ කියන්න, නිදහතර කාරණා කියලා ඔය විදිහට වීරිය ආරම්භ වග්ග කියලා වචනයක් තියෙනවා, වීරිය ආරබ්ධ වීරිය කියලා වචනයක් තියෙනවා. ඒ පැත්තක් පිළිබඳව මන්දෝත්සාහී බව. ඒවට පස්සට කල් දාන ස්වභාවය තමයි මේ පෙන්වන්නේ. ඒ වගේම තව වචනයක් තියෙනවා මුට්ටස්සති. ඔන්න මුලා වූ සිහිය. සිහි මුලා වූ. කොහොමද අපි සිහි මුලා වූ බව හොයාගන්නේ? දැන් hina වෙලා ඉන්න වෙලාවට ඔක හොයාගන්න පුළුවන් කමක් නැහැ. නමුත් බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා යම්කිසි පුද්ගලයෙක් වර්තමාන මොහොතේ පාපයට නැඹුරු නොවී සිටින්න, පාපයට අහු නොවී හිටින්නට නම් ඒ සඳහා එය පාලනය කරගන්න අවශ්‍ය දියුණු කරගත්තා වූ සතියක් ඇති කරන තියෙන්න ඕනයි කියලා එය වළක්වා ගන්නට. ඒ සතිය පාපෙන් වළක්වන චෛතසික ධර්මයක් බවට පත් වෙනවා, කුසල ධර්මයක්. නමුත් ඒක පුරුදු කරලා නැත්නම් ඒ මොහොතේ හිතට එන හැඟීම ප්‍රධාන වශයෙන් කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය කියලා කියනවා. ඒ ආපු හැඟීමෙන් කරන කියන ක්‍රියාවේ හරි වැරැද්ද, හොඳ නරක, අනාගත කර්කස විපාක ආදී මේවා පිළිබඳව මොනම වැටහීමක් නැහැ. නැතිකම. ඒ මොනම වැටහීමක්වත් නැතිකමට කියනවා එතකොට මුට්ට සති කියලා. එහෙම නැත්නම් මුලා වූ සිහිය කියලා. මෙන්න මේක තේරුම් ගන්න ඕන. මුලා වූ සිහියකින් යුක්ත වෙනවා. එතකොට ඒ වගේ මොහොතකදී කරන කියන කාරණා කටයුතු වලදී අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ මට මේ මොහොතේ මොළා වුණාද දන්නේ නැහැ කියලා කතා කරනවා පස්සේ. අන්න ඒ විදිහට අදාළ මොහොතේ ගැටලුව සංකීර්ණ කරගන්න නැතුව විසඳ ගන්නට ඉවසීමෙන් කටයුතු කරන්න බැරිකමට කියනවා මුලා වූ සිහිය කියලා. මතක තියාගන්න. මේ අපි කතා කරන්නේ මොනවා සම්බන්ධයෙන්ද? අසත්පුරුෂ ලක්ෂණ ටිකක් පිළිබඳව. ඒ වගේම තව වචනයක් තියෙනවා. දුප්පඤ්ඤෝ හෝති. දුෂ්ප්‍රාඥා. දුෂ්ප්‍රාඥා. සාමාන්‍යයෙන් ඉතින් දුෂ්ප්‍රාඥා විග්‍රහ කරන්නේ තවත් සූත්‍රවල ඊටා ගැඹුරු කාරණයකට, ප්‍රඥාව නැතිකම කියන එක. තවත් විදිහකින් පැහැදිලි කරනවා නම් නප්පජානාති කියලා කියනවා. දුෂ්පඤ්ඤෝ දුප්පඤ්ඤෝති කියලා කියනවා. දුෂ්ප්‍රාඥායි කියනු ලැබී කොපමණකින් දුෂ්ප්‍රාඥා වෙනවද කියලා. එහෙම බැලුවම ඉතින් මේ සමාජයේ බොහෝ දෙනෙක් දුෂ්ප්‍රාඥයෝ තමයි. මරණයෙන් පස්සේ නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් හරි, අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සම්දිනන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් හරි, ඒකට කාරණේ චතුස්සත්‍ය නොදැනීමනේ. චතුස්සත්‍ය දන්නවා නම් අනුගමනය කරනවා මේ ජීවිතේ. එතකොට ත්‍රිපිටකයේ දුෂ්ප්‍රාඥා කියලා පෙන්ලා තියෙන චතුස්සත්‍ය නොදැනීම. එනවා ඉතින් පෘථග්ජන ඔක්කොම දුෂ්ප්‍රාඥයෝ කියන තැනට දාන්න වෙනවා අන්තිමට. පාසල් ගිහින් මේ වචන හතර පාඩම් කරගත්තට දැනගත්තා වෙන්නේ නැහැ. නමුත් තේරුම් ගන්න ඕන අදාළ කාරණේදී දුෂ්ප්‍රාඥ බව කියන එකේ තේරුම එතකොට ප්‍රඥාව නැතිකම. එතකොට මෙන්න මේ ගති ලක්ෂණ බුදු සමය පිළිබඳව සවන් දීමකට ඉඩ නොලැබුණ පුද්ගලයින් තමන්ගේ චිත්තසංතානයන් හිතූ පැත්තට මෙහෙවනවා. එතකොට ඒ පුද්ගලයන් තුළ තිබෙනා වූ චරිත ලක්ෂණ ටිකක් තමයි මේ පෙන්වන්නේ. සද්ධාව නැහැ, පවට ලැජ්ජා නැහැ, පවට බිය නැහැ, බහුසුත භාවයෙන් තොරයි, කුසීතයි, සිහිමුලාවෙන් යුක්තයි, දුෂ්ප්‍රාඥයි.
ඔන්න කවුද මේ කතා කරන්නේ? අසත්පුරුෂයා. දැන් ඉතින් මෙයාත් ගුරුවරයෙක් වෙන්න යනවා. එතකොට මොකද කරන්නේ? කතමෝච බික්කවේ අසත්පුරුෂේන අසත්පුරුෂ තරෝ. අපි වැඩිපුර කාලය ගනිමු සත්පුරුෂ පැත්ත කතා කරන්න මේ ගැන විස්තර කරන්න නැතුව. දැන් අසත්පුරුෂයාට වැඩිය සත්පුරුෂයෙක් වෙන්න පුළුවන් එයාට. තමන් මේ දුෂ්චරිතයන් කරන ගමන් ඒක සමාජයට බෝ කරනවා. කොහොමද ගන්නෙ? තමා ශ්‍රද්ධාවක් නැත්තේ වෙයි අනිත් අයගේ හිතෙනුත් ශ්‍රද්ධාව අයින් කරලා දානවා. තමන් බය නැත්තේ වෙයි පවට අනිත් අයගේ බයට නැති කරනවා. එතකොට ඔය විදිහට අනුනුත් මොකද කරන්නේ? පවට ලැජ්ජා බය නැති කරලා අල්පස්සත බවට පත් කරලා කුසීත කරලා මුලාව සිහියතිය බවට පත් කරලා දුෂ්ප්‍රඥයෝ කරනවා. තමන්ගේ ගොඩ වැඩි කරගන්නවා. නමුත් වැඩි වෙන්නේ දුකට පත්වන මිනිසුන් පාප තපාකාරීන් සමාජය අවුල් කරන්නන්. එතකොට අන්න අර බුදුන් වහන්සේ මෙතන පැහැදිලි කරලා තියෙනවා වැරදි පැත්තට යන ගමන් යන එක වැරදි දේ කරන එක අපි කතා අසත්පුරුෂයා. තව ටිකක් ඒකට ඇදගෙන යන එක දැන් සාමාන්‍යයෙන් දුම්පානය කරලා නැති පුද්ගලයාට දුම්පානය කරන හැටි උගන්වනවා සමහර අය. දැන් හොරෙන් නම් කරන්නේ ගෙදරට අහුවෙන්න යන්නේ නැතුව කරන හැටි. අම්මට තාත්තට දැනෙන්නේ නැතු වෙන ලුණු ගෙඩියක් කපලා යන හැටි හරි තව මොනවා හරි කාලා යන හැටි එහෙම දන්නම ඇතිනේ වවනවා හරි. මත්පැන් පානය කරලා නැත්නම් කරන උගන්වනවා. නමුත් ඒක ඊට පස්සේ ඔය විදිහට අන්න වගේ මේ වැරදි පැත්තටත් ගුරුවරු ඉන්නවා මේ සමාජයේ. එතකොට අන්නේ තමන් දුෂ්චරිතයක් කරමින් අන් අයට ඒක පුරුදු කරන එක ගත්තාම අසත්පුරුෂයාටත් වැඩි අසත්පුරුෂයෙක් වෙනවා කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා. එහෙනම් අපි එහෙම සමාජයක් මේකේ තිබෙනවා නම් තමයි. නමුත් අපේ උත්සාහය අසත්පුරුෂයෝ හදන්න හෝ අසත්පුරුෂයට වැඩි අසත්පුරුෂයෝ හදන්න නෙවෙයි. එහෙනම් අපි අපිට අදාළ කොටසට යමු දැන්. සත්පුරුෂ භාවය පැහැදිලි කරමු. එතකොට සත්පුරුෂයාට වැඩි සත්පුරුෂයා වෙන්නේ කොහොමද කියන එකත් ඒකෙන්ම හොයාගන්න පුළුවන්නේ. අපිට මේ ලැබෙන කාලය අනුවගත් කල මේක ධර්ම දේශනා 7-8ක් කරන්න ඕන කාරණයක්. නමුත් අපි හැමදාමත් කරුණු පැහැදිලි කරන නිසා එහෙම අවශ්‍ය නැහැ. අන්න දැන් කතමෝච බික්කවේ සත්පුරුෂෝ. අන්න දැන් මේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරයි මේ ඉගැන්වීම බලන්න සත්පුරුෂයෙක් වෙන්නේ කොහොමද? අන්න ඔබට සත්පුරුෂයෙක් වෙන්න අවශ්‍ය කාරණා ටික මේකේ තිබෙනවා. එතකොට ඒ ටික ඔබ ළඟ තිබෙනවා නම් ඔබ මොකද කරන්නේ? අනිත් අයටත් ඒක හුරු කරන්න හදනවා. එතකොට ඔබට සත්පුරුෂයා ඉක්මවා ගිය සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්. ඔන්න දැන් මම උත්තරේ කී වාග උත්තරේ. දැන් මේ ටික තමයි ලැබී තිබෙන කාලය තුල පැහැදිලි කරන්න වෙලා තිබෙන්නේ. මේ කීවට වඩා ටිකක් යම් යම් තැන්වල පැහැදිලි කරන්න වෙනවා. දැන් අන්න සත්පුරුෂ ලක්ෂණයක් තමයි සද්ධාකාමී බව. සාමාන්‍යයෙන් මෙහෙම ගන්නකො. කාපු මකුණත් එකයි නොකාපු මකුණත් එකයි කියලා කියනවා. මොකද මකුණෙක්ගෙන් තරහ වුණාම අනිත් අයටත් දඬුවම් දෙන්න යනවා. අනේ වගේ මේ සමාජයේ කෙලෙස් සහගත ස්වභාවය නිසා දරුවෙක් අතින්, මවක් අතින්, ගුරුවරයෙක් අතින්, එහෙම නැත්නම් වික්ෂුවක් අතින් යමක් වෙන්න පුළුවන්. සමාජය පිළිගන්නේ නැති වැරදි දෙයක්. නමුත් ඒක සමස්ත සමාජයේම අපහාසයට ගර්හාවට ලක් කරන්න කාරණයක් නෙවෙයි. නමුත් පෘථග්ජන පුද්ගලයා මේක අල්ලන ඔක්කොම ඒ ගොල්ලට දානවා. එතකොට ගැඹුරින් බලපුවම මේක යම්කිසි පුද්ගලයක් ඒ මොහොතේ සතිය නැතිවීම නිසා ප්‍රමාදීව සිදු වුණ ක්ලේශයන්ගේ වරදක්. ඒක අනිත් ඔක්කොම මේ වගේ කියලා කියන්න අයිතියක් නැහැ. අනේ වගේ මේ සදහම් තේරුම් ගත්තම සදහම් තේරුම් ගැනීම තුළ සිදුවෙනවා පුද්ගලයන් අතින් නෙවෙයි වැරදි සිදු වෙන්නේ. පේන්නේ නම් පුද්ගලයන් අතින් තමයි, නීතියට පේන්නේ පුද්ගලයන් අතින් වැරදි සිදු වෙනවායි කියලා. නමුත් ඒ මොහොතට ක්ලේශ වසංග වීම. දැන් ලෝභ මූල, දේශ මූල, මෝහ මූල විසින් තමයි වැරදි සිදු කරන්නේ. ඉතින් තවදුරටත් පුද්ගලයෝ ගාව ලෝභ, දේශ, මෝහ මූල තියෙනවා නම් ප්‍රමාද දේවල් සිදු වෙන්න පුළුවනි.
අපි කියමුකෝ නික්ලේශී උතුමන් කියලා රහතුන් වහන්සේලා කියලා. උන්වහන්සේලා අතින් වැරදි සිදු වෙන්නේ නැහැ. නමුත් ලෝකයා දකිනවා වැරදි කියලා සමහර කාරණා. ඒ වුන් බලන ඇහි වැරදනේ. උන්වහන්සේලා නික්ලේශී මොකක්වත් කෙලෙස් සහගත දෙයක් සිදු වෙන්නේ නැහැ. නමුත් සම්මත මට්ටමින් මේ ක්‍රියාකලාපය විවේචනයට ලක් වෙන්න පුළුවන්. බුදුන් වහන්සේ විවේචනයට ලක් වුණේ. ඒ නිසා ඒක උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික තියෙන අපිරිසුද්ධ භාවයක් නිසා නෙවෙයි. ඔවුන් බලන දෘෂ්ටි කෝණයේ වරද. මෙන්න සද්ධා නැති පුද්ගලයා සුළු දෙයක් අල්ලගෙන මුළු සමාජයේම ගරහිමට ලක් කරන්න පහර ගහන්න ලෑස්ති වෙනවා. නමුත් සද්ධාකාමී මේ කියන සද්ධා කියන පුද්ගලයා පැහැදුන පුද්ගලයාට තවදුරටත් වරදක් සිදු වෙනවා නම් ඒ පෘථග්ජන භාවය තුළ නැත්නම් සෝවාන් සිට රහත් දක්වා යන ගමනේදීත් යම් යම් ආකාරයේ ප්‍රමාදයන් වෙන්න පුළුවන් ක්ලේශ වසංග වීමයන්. ඒක අපැහැදීමට හේතුවක් වෙන්නේ නැහැ එයාට. මෙන්න මෙතන ශ්‍රද්ධාව කියන එක මම දකින්නේ අර අධිගම ශ්‍රද්ධාව. දැන් අධිගම ශ්‍රද්ධාව කියන වචනට එනකොට බුදුන් දහම් සඟුන් පද තුනට පාසලෙන් ඉගෙන ගත්ත අර්ථයට වඩා ගැඹුරු අර්ථයක් එන්න වෙනවා. තෙරුවන් කෙරෙහි පැහැදීමනේ. එතකොට ඒ තෙරුවන් සත්වයා සතර දුකින් මුදවනවා. ඒ තෙරුවන් පන්සලේ තුම්පලක ඉන්න බෑ. දැන් ඔබ දන්න තෙරුවන් පන්සලේ තුම්පලක තමයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ විහාරේ වැඩ ඉන්නවා. ධර්මයේ පොත්ගුලේ වැඩ ඉන්නවා. සංඝයා ආවාසයේ වැඩ ඉන්නවා. මෙයාට පැහැදිලි ණය තමයි වරදක් කරපුවම ආපහු කඩු කිනිස ඔසවාගෙන නැත්නම් පහර දෙන්න එන්නේ. නමුත් සද්ධර්ම ශ්‍රවණය කරනකොට තෙරුවන් වලට වෙනත් අර්ථයක් තිබෙන බව ඔය මා කියලා තිබෙනවා මින් පෙරත් ඔය බුරුමේ වෙන්න ඇති මං හිතන්නේ අචාන්චා කියන හිමියන් වැඩ වාසය කළේ තනිව ගවේෂණය කරලා අභ්‍යාස කරපු කෙනෙක් එක ශික්ෂාපදේ ඉගෙනගෙන ශික්ෂාපදයෙන් සංවර වෙන්න ගිහින් බැලුවා ඒක කරන්න බෑ කියලා ඊට පස්සේ එහාට ගිය හැටි උන්වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. අභ්‍යාස කියන එක වර්තමාන මොහොතේ කාම විතර්කයන්ට ව්‍යාපාද විතර්කයන්ට විහිංසා විතර්කයන්ට අහු නොවන එක තමයි භාවනා අභ්‍යාස කියලා පෙන්වලා තිබෙන්නේ. උන්වහන්සේගේ පැහැදිලි කිරීම වල පවතිනවා තෙරුවන් වැඩ ඉන්න ඕනේ ලෝකේ කොහේ හරි නෙමෙයි හදවතේ කියලා. තුම්පලක නෙමෙයි හදවතේ වැඩ ඉන්න ඕන කියලා. ඒක තුම්පලක් නෑනේ. අන්න එහෙම බුදු ධම්ම සංඝ පදයට ධර්ම ශ්‍රවණය කළයින් පසුව මෙතන මම මේ සියල්ල පැහැදිලි කරන්නේ නැහැ කාලය අරගෙන බුද්ධ පදයට එනවා පිළිමය ශරීරයේ ඉක්මවාගේ අර්ථයක්. මේ ග්‍රන්ථවලම සඳහන් කරනවා තථාගතයන් වහන්සේ බුද්ධ බව ලෝකෙට හැඟවුවේ පංචස්කන්ධයේ උපාදානෙන් මිදුන දවසේ. පංච උපාදානස්කන්ධයේ ඉන්නකොට බුදුන් කිව්වේ නෑ පංචස්කන්ධයේ අනාත්මයටපත් වුණාම පංචස්කන්ධයේ අනාත්මය තුලින් තමයි බුද්ධත්වයටපත් වෙලා තියෙන්නේ. පංචස්කන්ධයේ අනාත්මය බුදුනොත් නෙවෙයි ඊට එහා පැත්තට. ඒ බුදුන්ට කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධම්මකාය කියලා. ඒක අදත් දකින්න බාධාවක් නැහැ. ඒ කියන්නේ ඕන කෙනෙකුට බුදුන් වෙත යන්න පුළුවන්. බුදුන් වෙත යන්න තියෙනා වූ බාධා තියෙනවා බැමුණු ටිකක් තියෙනවා. ඒ ටික කඩා දාපුවා නම් බුදුන් වහන්සේ වෙත යන්න පුළුවන්. ඒ බාධා ටික කඩා ගන්නටත් බුදුන් වහන්සේගේ ධර්මයේ ආලෝකයමයි ඕන වෙන්නේ. එතකොට අපි ධර්මයේ කියන වචනේ සමාජයේ හොඳ දේවල් වලටයි හැමදේටම පාවිච්චි කළාට ධම්මං පස්සති සෝමං පස්සති කියන වචනේ ගත්තාම බුදුන් දහම් කියන වචන දෙකට එක අර්ථයක් එනවා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ආදිසෝ ධර්මයේ දකීද බුදුන් දකී. රතන සූත්‍ර දේශනාවල ධර්ම රත්නයේ ගුණ විවරණය කරන ගාථා දෙක විවරණය කරලා බැලුවම ධර්මයේ කියලා කියන්නේ අපට ලබා ගන්න පුළුවන් මේ සමාජයේ ජීවත් වෙනකොට ලෝකෙත් එක්කලා ගැටුමක් ඇති කරගන්න නැතුව ඉන්න පුළුවන් සංසුන් සමාධියට. ආනන්තරික සමාධිය. අන්න ඒ සරණෙන් ජීවත් වෙන්න ඕන කෙනෙක් තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. එතකොට ඒ தත්ත්වයටපත් වෙනකොට සිවුරද සුදු ඇඳුමද ගිහිද කියලා කතාවක් නැහැ. ඔවුන් ළඟ තිබෙනවා ඉන්ද්‍රිය පිළිබඳ සංවරයක් නැත්නම් සංයමයක්. ඒකට කියනවා ආර්ය සංඝ භාවය කියලා. මෙන්න මේ විදිහට බාහිර ලෝකේ ඉන්න තෙරුවණක් වෙනුවට Taman ළඟ මේ තෙරුවණ හදාගත්තාම Taman තෙරුවන්ට අයිති කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහටයි මම දකින්නේ මේ සදහ ඇති බව කියන එක.
සරහ කියන්නේ පැහැදීම කියන එකනේ. එතකොට ඒ පැහැදීමේදී ක්ලේශයන් නිසා ඇතිවෙන්නා වූ ප්‍රමාද දෝෂයන් පිළිබඳව මරණීය දඬුවම දෙන්න හෝ සදාකාලයට අමනාප වෙන්න වෙනුවට බුදු සමයේ සඳහන් වෙලා තියෙන්නේ ඒවට ඇවැත් කියලා කියනවා කවුරු අතින් සිද්ධ වුණත් ඇවැත් වලින් ආයති සංවරය පිහිටන්න තියෙනවා. ඇවැත් කියන එකේ වරදක් සිදු වුණයි කියන එක හෙලි කරන්න කියලා තියෙනවා ඇවැත් දෙසීම කියලා ආපහු හැදෙන්න පුළුවන්. මේක බාහිරින් ඔය වචනෙන් කරනවට එඩා එහා ගිය දෙයක් ඔය තියෙන්නේ. නමුත් ඒකේ සත්‍යයක් පවතිනවා. අන්න ඒ නිසා තමයි වරදක් සිදු වුණයි කියලා එල්ලුම්ගස් අරින්න හරි එහෙම නැත්නම් සමාජයේම අපහාතට ලක් කරන්න යන්නේ නැත්තේ. ඒක ප්‍රමාදයක්. ඒකේ ආයති සංවරය කියන්නේ නැවතත් සංවරය පිහිටන්න පුළුවන් කියන එක. අනේ විදිහට සද්ධා සම්පන්න බව කියන එක තේරුම් ගන්න වෙනවා. ඒ වගේම පව ඉතින් අර පුද්ගලින් වශයෙන් සතුන් මරන්නේ නැතුව හොරකම් කරන්නේ නැතුව ඒවට බය කියලා ගන්න නැතුව තව එහාට ගන්න. තථාගතෝ භික්ඛු අරහං සම්මා සම්බුද්ධෝ දේ ධම්ම දේශනා පරියායන භවಂತಿ. තථාගතවරු අරුත් වශයෙන් ධර්ම න්‍යාය දෙකක් දේශනා කරනු ලබනවා. පාපම් පාපකතෝ පස්සතාති පාපම් පාපකතෝ දිස්වා පාපේ ලාමක වශයෙන් දැක්කා නම් තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දතාති පාපේ නොඇලෙන්නට. එතකොට ඒකෙ පෙන්වන්නේ බුදුවරු ලෝකෙට ධර්ම න්‍යාය දෙකයි දේශනා කරන්නේ පාපේ ලාමක වශයෙන් දැක්කනම් පාපයෙන් මිදෙන්න කියන එක. ඒක සමස්ත බුද්ධ ධර්මය. අන්න මේ සඳහන් වෙන ආකාරයෙන් ගත්තාම පවට ලැජ්ජා ඇති වෙයි කියන එකේ තේරුම මොකක්ද? පව කියන්නේ යම් කිසි ආකාරයකට අරමුණු තුළ උපාදානය වීම නම් උපාදානයට විපාක හම්බ වෙනවා. ප්‍රවෘත්තිසහ ප්‍රතිසංවේදී. ඒ කියන්නේ භව ගමනක් හැදෙනවා. අන්න එතකොට භව ගමනට බිය වෙන්න ඕන පුද්ගලයා එහෙනම් භව ගමනක් හදන්න කැමති වෙන්නේ නැති එක තමයි මම දකින්නේ පාපයට ඇති බිය කියන අර්ථය. ලැජ්ජා සහ බිය දෙකම. බාහිර සමාජයෙන් ලැජ්ජාවක් ඇති වෙනවා කියන එක නෙවෙයි. ඒක නිසා Tamanට සිදුවෙන්නා වූ අපවාදයන් තමන්ගේ හදවත දොස් කියන කාරණාව සහ උපාදානය තුළ සතර ගමනක් හැදෙනවට කැමති වෙන්නේ නැති වෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න වෙනවා. අපි මේ කතා කරන්නේ සත්පුරුෂ ලක්ෂණ බුදු සමයේ සඳහන් කරලා තිබෙනා වූ. අන්න ඊට පස්සේ ඒ පුද්ගලයා වයස කොහොම වුණත් බහුසුත භාවයේ ඇති කෙනෙක් වෙන්න වෙනවා. ඒ බහුසුත භාවය හමු වෙන්නේ කොහොමද? සවන් දීම තුළ ගැඹුරින් තේරුම් ගන්න වෙනවා. ඒක අපිට සාමාන්‍යයෙන් අපි කතා කරපු දේශනාශ්‍රයෙන් ගන්න පුළුවෙනි. අපි හැමෝම උගත්තු බවට පත් වෙනවා යම් යම් ශේත්‍ර සම්බන්ධයෙන්. ඒ වයින් ජීවනෝපාය සකසා ගන්න පුළුවන්කමකුත් තිබෙනවා. නමුත් අපි පිළිබඳව බුදුන් වහන්සේ වදාළ ආකාරයට අපි හදාරලා නැත්නම් අපට ස්ත්‍රියෙක් අපි පුරුෂයෙක් ගිහියෙක් පැවිද්දෙක් ඒ වගේම පුද්ගලයෙක් එතනින් එහාට අපි දක්න්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේ සද්ධර්මයේ දේශනා කිරීමේදී මේ පුද්ගලයා සිත කය දෙකකට බෙදලා තියෙන බව, සිත ප්‍රධාන වෙන බව, ඒ මොහොතට හට ගන්නා වූ සිත විසින් අපේ කටයුතු කරන කයෙන් වචනෙන් කෙරෙන බව පස්දරින්ම මේවා පිළිබඳව ටිකක් වැටහෙන්න වෙනවා. අන්න එතකොට බහුසුත භාවයේදී මෙතන පුද්ගලයේ ක්‍රියා කරනවා වෙනුවට හැම මොහොතකදීම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හෝ සිතින් එන අරමුණකට එකතු වී වැඩ කිරීම සිදු වෙනවා. මතක තියාගන්න. ඇසෙන් උපදින අරමුණ, කනෙන් උපදින අරමුණ ආදී වශයෙන් මේ මොහොතේ උපදින අරමුණට එකතු වී කටයුතු කිරීම තමයි අපි කරන්නේ. අරමුණට රූපේ කියලා කියනවා. ඇහෙන් නම් රූප රූපේ, කනෙන් නම් ශබ්ද රූපේ, නාසයෙන් නම් ගන්ධ රූපේ වශයෙන් ගන්න දොරවල් 6ට ගන්න අරමුණු 6. ඒවට අදාළ අතීතය එකතු කරගන්නේ වේදනා සංඥා සංකාර විඥාන පහක් ඔස්සේ අපි ස්කන්ධ පංචකයක් පරිහරණය කරනවා ජීවත් වෙනවා කියන්නේ උදේ සිට රැ වෙනතුරු. නිින්දේදී නම් ඒකේ පාලනයක් නැහැ. අන්න මේ විදිහට අපිට මව්කුසින් මීට ආතෙන් පටන් මරණය දක්වා ජීවත් වෙලා එතනින් එහා පැත්තට පරලෝ යන කෙනෙක් ආත්මයක් තියනවා වෙනුවට මේ ස්කන්ධ පංචකේ උපාදාන කර ගැනීමේ හේතුන්ගේ ඵලයේ වශයෙන් අනාගතය සැකසෙන බව. පවේ උපාදානෙන් මරණින් එහා පැත්තට දුගතිගාමී බව සැකසෙන බව,
පිනේ උපාදානයෙන් මරණින් එහා පැත්තට කාමසුගතිය සැකසෙන බව වනාන්තරගත වී ධ්‍යාන උපාදාන කරගත්තොත් රූපී අරූපී භවයන් සැකසෙන බව තේරෙන්න වෙනවා. අන්න බලන්න උපාදානයේ පැවැත්ම සිදුවන ආකාරය. එහෙනම් අන්න එතකොට සමාජයේ හොඳ නරක දෙකක් බෙදාගෙන නරක කරන්නේ හොඳයි හොඳ කරනවා කියලා හිටියට ඔවුන් ඉන්නේ උපාදානය තුල. ඔවුන් උපාදානය තුල හදාගත්ත නරකක් සහ හොඳක් තියෙනවා. ඒ දෙක කරමින් ඉන්නවා නරක නොකරමින් හොඳ කරමින්. නමුත් උපාදානයේ නරක සහ උපාදානෙ මිදීමේ හොඳ දවටපත් වෙන්න අවශ්‍ය ආරි සත්‍ය අවබෝධය අන්‍යාගම් වල කවර කතාවද බෞද්ධයන් තුලත් නැතුව යනවා. එතකොට ඒක අල්පස්සත භාවයක්. ඒ අල්පස්සත භාවයේදී මේ යමක් කරාම පස්සේ ගන්න හේතු ඉතුරු වෙන ආකාරය සහ ඒ ඉතුරු කරන හේතු Tamanට දුක් ගෙන දෙන ආකාරයේ ප්‍රවඳ අවබෝධයක් නැහැ. තවත් වචනකින් පැහැදිලි කරනවා නම් මේ අය හිතන් ඉන්නේ මේ ලෝකේ තමයි දුක තියෙන්නේ. ඒ නිසා ඔය ගස් ගල් පෙරලනකොට වාහන අන්තර සිදු වෙනකොට මව්පියන් මේ යනකොට ඒ වගේම අලාභහානි සිදු වෙනකොට ඒවා නිසා දුක් ගෙනත් දෙනවයි කියලා එතන තමයි අපේ අය ඉන්නේ. ඒකත් අල්පස්සත භාවයක්. මතක තබා ගන්න. ඒ නිසා අපි හිතනවා නම් මේ ලෝකේ දුක තියෙන්නේ එහෙනම් මේ ලෝකෙට එන්න ඕනේ නැහැ උපදින්න නැති එක දුක නැහැ කියලා ඒක ලොකු වැරදි අවබෝධයක්. ඒ නිසා ඒක හොඳින් හොයලා බලලා බහුසත භාවයටපත් වෙන්න ඕන. උදාහරණයක් කියලා දෙන්නම් මින් පෙර පැහැදිලි කරපු ලෝකේ තියෙනවායි කියලා තියෙනවා හැමදාමත් ලාභාලාභ සැප දුක් නින්දාප සංසා කියලා ඕක ධර්මතාවයක් පෙරලෙන අන්නර අල්පස්සත පුද්ගලයා මේවා කෙරෙහි ඇලෙනවා ගැටෙනවා. ඇලීම ගැටීම ඔහුට දුක් ගෙනත් දෙනවා. එතකොට බහුසත භාවයටපත් වුණන් පස්සෙත් අටලෝ දහම ලෝකේ ක්‍රියාත්මක වෙනවා. නමුත් ඔහුට එතකොට ඇලීම ගැටීම නැහැ. ඇලීම ගැටීම නැති නිසා දුක් ගෙනත් දෙන්නේ නැහැ. දැන් එතකොට අටලෝ දහමද දුක් ගෙනත් දීලා තියෙන්නේ ඇලීම ගැටීමද? අන්න බුදුරජාණන් වහන්සේ ඇලීම ගැටීමෙන් දුක් ගෙනත් දෙන බව පැහැදිලි කරලා ඒක නැත්තම් මේ ලෝකෙම දුක නැහැ කියලා පෙන්වන්නට මහන්සි වෙනවා. ඔබට ඒක වෙනත් දැක්මක් නොවේද? ජීවිතේම දුකයි කිය කියා ඉන්නේ නැතුව මරණයෙන් එහා පැත්තට නිවන කියලා එකක් තියෙනවා කියලා හිතන් ඉන්නේ නැතුව අන්න එහෙම තේරුම් ගන්න වෙනවා. එතකොට එහෙමනම් මිනිස්සු ජීවත් වෙන්න ගිහින් ඔවුන්ගේ දෘෂ්ටි කෝණයේ වර්ධ නිසා ලෝකෙත් එක්කලා ඇති කරගන්නා වූ ඇලීමක් ගැටීමක් මත උට දුක් ගෙනත් දෙනවා. ඒක Taman ළඟ තියෙන වරදක් හෙවත් දුට්ටියක්. ඒක ඇතිතුරු ආගම් මාරු කරුවට හරි ඇඳුම් මාරු කළාට හරි ස්ථාන මාරු කරාට හරි රටවල් මාරු කරාට හරි ප්‍රශ්නෙට කෙටි කාලීන తాවකාලීන හිස රදයට කොට්ටි මාරු කිරීමේ විසඳුමක් හැරුණාම හිස රදේ හොඳ කර ගැනීමක් නොවේ. අපි මේ කතා කරන්නේ තරමක් බහුසුත භාවය පිළිබඳව. එහෙනම් අපිට තේරෙන්න ඕන අපේ ජීවිතය තුළ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව මොහොතක් පාසාම පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට ඉපදීමක් මැරීමක් සිදු වෙනවා. ඒක ස්වයංක්‍රීය සිද්ධියක්. නමුත් අප විසින් එහි ඇති කරගන්නා වූ ඇලීම් ගැටීම් තුළ අපි මෙන්න මේ හටගෙන නැසෙන එක සසරට බැඳෙන මට්ටමට වරදක් සිදු වෙනවා. එතකොට ඒකෙන් පැහැදිලි කරලා දාන්නේ කොමක්ද? මේ මොහොතේ එන දේ ස්වභාවික දෙයක් හේතුඵල ධර්මතාවයක්. ඒක අදාළ විදිහට ඇලීම ගැටීම මමත්වෙන් ගැනීම හැවත් මඤ්ඤමානයයි. දැන් සසරට බැඳීම බද්දෝමා රස්ස කියන එක ලෝකේ වැඩක් නෙමෙයි මඤ්ඤමානයේ වරදක් කියන එක තේරෙනකොට පෘථග්ජන පුද්ගලයා මේ ලෝකේ දුක් විඳිනවා. ආර්ය පුද්ගලයා මේ ලෝකේ දුකක් නැතුව ඉන්නවා. ඉතින් එතකොට මේ ලෝකේ දුකක් නැතුව ඉන්න නම් ඔබට ඇඳුම් මාරු කරලා හරියන්නේ නැහනේ. දස්සනෙන්න සම්පන්නෝ. දැක්ම මාරු කරන්නට වෙනවා. බුදුර අහෝසුකම් කියලා පැහැදිලි කළේ සූසේ වාසනය කරනවා කිව්වේ අටලෝ දහම නැති තැනක ජීවත් වෙනවා කියන එක නෙවෙයිනේ. අමතක තබා ගන්න. ඒ ධර්මතා ලෝකේ සිදු වුණා. නමුත් බාර ගැනීමකින් තොරව කම්පනයකින් තොරව ජීවත් වෙන්න තරම් ඔවුන්ගේ සිත් පරිවර්තනය වුණා. ඒ පරිවර්තනය වීම තුළ ඔවුන්ට
ලෝකයේ පිළිබඳ අවබෝධයක් ලැබුණා. සිදුවීම වෙනයි බාර ගැනීම වෙනයි. සිදුවීම දුක් ගෙනත් දෙන්නේ නැහැ, බාර ගැනීම දුක් ගෙනත් දෙනවා. එහෙනම් සිදුවීම සිදුනාවයි අපිට බාරගන්නේ නැත්නම් අර නොඇලීමෙන් නොගැටීමෙන් පැහැදිලි කරන්නේ බඳු කාරණයක්. එහෙනම් අපට පංචස්කන්ධයට ඉපදෙන මැරෙන බව සහ එය සංසාරික වශයෙන් බන්ධනයක් බවට පත් කර ගැනීම අපේ උපාදානය නම් වූ වරද විසින් සිදු කරන කාරණයක් බව තේරෙන්න ගන්නවා. ඒකට ප්‍රමාද විහාරයේ විහරණය කියලා බුදුදහමේ සඳහන් කරලා තිබෙනවා. තේරුම් ගත්තාම ඒ මොහොතම අප්‍රමාද විහරණයටපත් වෙන්න මේ ජීවිතේම අනුගමනය කරන්න ඕන කියන කාරණාව තේරෙනකොට මොකද වෙන්නේ? බහුසුත භාවයක් ඇති වෙනවා. ඉතින් මේ බහුසුත භාවය ඇති කිරීම සඳහා අපි අපේ ධර්ම දේශනාවල විවිධ පැති වලින් කරුණු ඉදිරිපත් කරමින් ඉන්නවා. ඔබ හැම දිනාට මං හිතන්නේ ධර්ම දේශනා ගණනාවක් ශ්‍රවණය කරනකොට මේ පිළිබඳව අපි මේ පැහැදිලි කරන කරුණු බහුසුත භාවය ලැබෙනවා වෙන්නේ ඇති. ඒ වගේම අන්න එතකොට ඒ පුද්ගලයාට තියෙනවා අර කුසීතෝ හීන වීරියෝ වෙනුවට මේ වරද හදා ගැනීම සඳහා මේ මොහොතට මුහුණ දී වීරියෙන් යුක්ත වෙලා අර ප්‍රමාද නොකර ඉන්න, වැරද්ද නොකර ඉන්න, වරද අනාගත ඵලයක් හදන තැනට ඉතුරු නොකර අවසන් කරන්න වීරියෙන් යුක්ත වෙන්න වෙනවා. වචනේ මතක් කරගන්න ඕන කාරණාව ඒක තමයි අකට පාලියෙන් කියන ආරද්ධ විරියෝ කියන එක. ආරම්භ කළා වූ නැත්නම් ඒකට උදව් උපකාර වෙන වීරියෙන් යුක්ත වෙන එක. සාමාන්‍යයෙන් අර සංසුන් බවට පත්වීම සඳහා උදව් උපකාර වෙන ආකාරයට පාපයට ඇලී ගැලී නොයන්නට, එයින් බැහැර වෙන්නට වීරියවන්ත වෙන කාරණාව ධර්ම ශ්‍රවණය කරනකොට යමෙකුට තේරෙන්න ගන්නවා. මතක තියාගන්න. අන්න එවිට මට සිහි නෑ කියන වචනේ පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. අපි ලෝකේ ජීවත් වෙනකොට බාහිරයට ගැටෙන කාරණයක් නිසා චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ Tamanගේ සැක සංකා, ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා කෝධ එනවා. ඒක ස්වයංක්‍රීයව සිදුවෙන කාරණයක්. එතකොට හොඳට අවබෝධයක් ලැබිලා තියෙනවා නම් පුළුල් අවබෝධයක් මේ බාහිර සිද්ධිය නෙවෙයි අපි මේ දුකට කම්පණයට පත් කළේ තමන්ගේ හිතේ ඇතුළත පවතිනා වූ මේ ලෝභ දේශ මොහ මූල ස්වභාවය කියලා. ඒකට එකතු වීම තුළින් තවදුරටත් සසර හදන්න පුළුවන් කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒක පෘථග්ජන පුද්ගලයාගේ ලක්ෂණය බව තේරුම් ගන්න පුළුවන් නම් මේකට එකතු නොවෙන්න පහිතත්තෝ කියන වචනයක් තියෙනවානේ. පහිත අත්තෝ මම කියන හැඟීම අතහරින්ට. ජීවිතේට එක වතාවක් නෙමෙයි ලෝභයේදී, දේශයේදී, මෝහයේදී, ඊර්ෂ්‍යාවේදී, කොයිදේ වරිදී ඒක මම කොට ගැනීම තමයි අත්තෝ බවට පත් වෙන එක. එතකොට නමුත් පහිතත්තෝ කියන එකේ තේරුම මොහොතක් පාසාම එයා අතහරින්ට. එයාට එකතු නොවෙන්න. එයා අපිව පාලනය කරන බලවතා බවට පත් නොවෙන්නට අපිට බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරලා තිබෙනවා දියුණු කළා වූ සිහියක් ඇති කරගන්න කියලා. මෙයා තමයි හරස් කපන්න. සසර ගමන දික් කරන්න හදන පුද්ගලයාට එරෙහිව හරස් කපන්න බවට පත් වෙන්නේ මේ සතිය තමයි. ඒ නිසා මම ලෝකේ පවතින වෙනත් පොත්පත් පවා කියවලා තිබෙනවා විවිධ බුදු සමය පිළිබඳව. ඔවුන් සාරාංශ කරලා පැහැදිලි කරලා තියෙන දේ තමයි බුදු සමයේ වැදගත්ම කාරණයක් වන්නේ සතිමත් වීම කියන එක. මම ඒක පිළිගන්නවා. නමුත් ඒ සතිමත් වීම කියලා කියන්නේ ඔය අමුතුවෙන් ලෑස්ති වෙලා ඉරියව් දිහා බලන් ඉන්න එක කියලා නම් පිළිගන්නේ නැහැ මම. ඒක වර්තමානයේ හැදිච්ච නොගැඹුරු කාරණයක්. ඒක උදව් කරගන්න පුළුවනි වෙන්න ඕන කොතෙන්ද කියලා. හැම මොහොතම වර්තමාන මොහොතක් ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් උදා වෙන ඒ මොහොතේ පරණ එකට අහු වෙලා යන එක ප්‍රමාද විහාරීත්වය. එතකොට කවදාවත් ඒ අකුසලයන්ගෙන් උපන්න අකුසල් වලින් මිදෙන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒකට එකතු නොවෙනවා නම් එයාලට තැනක් හම්බ වෙන්නේ නැහැ. එයාලට ආහාර හම්බ වෙන්නේ නැහැ. එයාලට අර ලෝභක්කේ, දේශක්කේ, මෝහක්කේ ගොඩට වැටෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ විදිහට දුකින් මිදීම සඳහා වර්තමාන මොහොතේ
මමත්වෙන් නොගැනීමට දියුණු කලා වූ සතියක් තමයි මේ සතිමත්වීම කියලා කියන්නේ. එතකොට තේරෙන පුද්ගලයාට සතිමත්වීමේ අවශ්‍යතාවය තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට තවත් එක වචනයයි තිබෙන්නේ ප්‍රඥාවන්ත කියන එක. ප්‍රඥාවන්ත. ඔය කියන කාරණා ටික ලැබෙනකොට සම්මාදිට්ඨි ප්‍රඥාව ලැබෙනවා. ජීවත් වෙන්නේ එතකොට පුද්ගලයෙක් වශයෙන් අනිත් අයට පෙවුනට ස්කන්ධ පහක් තුල. ඒ ස්කන්ධ පහ පාවිච්චි කරනවා. ඒ ස්කන්ධ පහේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක දැන් නෑ. නමුත් තියෙනවා නම් එනවා. ඉතින් එහෙනම් ඒ එන කාරණාව දැන් එකක් නෙමෙයි අතීතයේ කියලා තේරුම් අරගෙන ඒකම එකක් කියලා තේරුම් අරගෙන ඒකට එකතු නොවෙන්නට ඒක නිසායි මේ සතර හැදෙන්නේ. ඒ නිසා තමයි මේ සියලු අවුල් ඇති වෙන්නේ කියලා තේරුම් අරගෙන ලෝකයා නම් අවුල් හදා ගන්නවා. තමුන් එහෙම අවුල් හදන්නෙක් නැති බවට පත් කරගන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඔන්න අපට දැන් මේ සූත්‍ර දේශනාවට අනුව අර ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඇඳුම පිළිබඳ ප්‍රවේදයකින් තොරව මේ කරුණ අවබෝධයේදී සත්පුරුෂ භික්ෂුවක්, සත්පුරුෂ භික්ෂුණියක්, සත්පුරුෂ උපාසක කෙනෙක්, සත්පුරුෂ උපාසිකාවක් නැත්නම් සත්පුරුෂ පැවිද්දෙක්, සත්පුරුෂ ගිහියෙක් වෙන්න පුළුවන් වෙනවා. දැන් ඊට පස්සේ දෙයක් තියෙනවා. අරකේ අර වැරදි පැත්තට යොමු වෙනකොට එයාලගේ ගොඩ ඡන්ද වැඩි වෙනකොට ඒගොල්ලෝ ගොඩ වැඩි කරගන්න හදනවා වගේ මේක තේරුම් ගත්ත පුද්ගලයා ඊට පස්සේ ඒ ගති ලක්ෂණ අනිත් අයට හුරු කරන්න. අනිත් අයත් ඒ සඳහා තමන් ප්‍රතිලාභ ලැබෙන නිසා නෙවෙයි, නමුත් එයින් ලබන්නා වූ සැනසීම අනිත් අයට ලබා දීම සඳහා කටයුතු කරන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට මේ පුද්ගලයා ලැබෙන අවස්ථාවකදී මේ තමන් ළඟ තිබෙනා වූ සත්පුරුෂ ලක්ෂණ අනිත් අයටත් කියලා දෙමින් සත්පුරුෂයෙකුට වඩා සත්පුරුෂයෙක් වෙන්නත් උත්සාහ කරනවා. නමුත් මෙතන මම දකින යම් කරුණක් තිබෙනවා. මේ සමහර අය යම් අය මේ සමාජයේ කරුණු ටිකක් තේරුම් අරගෙන ලෝකෙ ඔක්කොටම ඕක කියලා දෙන්න යනවා. එතකොට ඔවුන්ට ඒක පිළිබඳ අදාළත්වයක් නැහැ, වැටහීමක් නැත්නම් Tamanට පශ්චාත්තාප වෙනවා අර ගොල්ලොන්ට තේරෙන්නේ නැත නිසා. ඉතින් ඕකට මට මතක කියමනක් තියෙනවා. මං හිතන්නේ තැන දන්න අය දන්නවා ඇති. මේ කියමන මෙහෙමයි තිබෙන්නේ. නුඹලාගේ මුතු ඌරන්ට නොදෙල්ලා. මන්දයත් මුතු වලින් ඌරන්න වැඩක් නැහැ. මුතු ටිකක් පොඩි කරලා ආපහු ඔබටත් පහර දෙන්න බැරිනවා. මෙන්න මේ කාරණාත් තේරුම් ගන්න. තේරුම් ගත්තොත් අනුගමනය කිරීම තුළ අර විසාකාවගේ කතාවේ තියෙන්නේ දෙන්නන්ට දෙනු නොදෙන්නන්ට දෙනු දෙන්නන්ටත් නොදෙන්නන්ටත් දෙමු කියලා. ඒ වගේ මේ සත්පුරුෂයාට වඩා සත්පුරුෂයෙක් වෙන්න යාමේදී මේ පිළිබඳ ඕනෑකමක් සද්ධාාවක් තියෙන අවධානයක් යොමු කරන ලැබියාවක් තියෙන අය සඳහා තමයි ඒක කරන්න ඕන. 100%ක් හැම දිනාටම මේක දෙන්න මහන්සි වෙන්න යන්න එපා. ඔවුන්ට එහෙම එකක් ඕනකමක් නැහැ. උන්ට දිනු ප්‍රඥාවක් නැහැ. සමහර අයට පිනින් එහා පැත්තට යන්න අවශ්‍ය දැනුමක් දැකීමක් නැහැ. ඒ නිසා ඒකත් තේරුම් ගන්න. දැන් තේරෙනවා ඇති එහෙමනම් බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාලා වූ අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂයෙක් වෙන ඉන්නවා මේ සමාජයේ. තමන් ළඟ දුර්ගුණ අනිත් අයට බෝ කරන්නා. නමුත් මේ යහගුණ තේරුම් ගත්ත පුද්ගලයා කෙමෙන් අනිත් අයත් ඒ පැත්තට යොමු කර ගැනීමක් කරනවා. එතකොට යාට සත්පුරුෂයාට වඩා සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඔබටත් කොතනක හිටියත් සත්පුරුෂයෙක් වෙවි සත්පුරුෂයෙකුට වඩා සත්පුරුෂයෙක් බවට පත්වීම තුළින් මේ බුදු සමයෙන් පෙන්වන්නා වූ සැනසීම මිනිසුන්ට ලබා දීමට ඒ තුළින් සසුන් කෙත සරු කිරීමට බුදු සසුන බබලේවා කියන්නේ ඒකනේ. මෙම කරුණ පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම කරුණ පැහැදිලි කිරීම මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ කුලියාපිටියේ පදිංචි සෝමාවතී, සීලවතී යන මෑණිවරුන් සහ අනුමිතා, පබසරා යන දියණිවරුන් විසින්. අරමුණු අතර මීට මාස 4කට පෙර පරලොස්සපත් චතුර ලංසකාර දයාබර පුතණුවන්ට නැවත කිසිදු ආත්ම භාවයකදී අකල් මරණයකටපත් නොවේවා. ඉක්මන් ආත්ම භාවයකදී චතුස්සත්‍ය අවබෝධ වී නිවන් සුවත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මං හිතනවා පසුගිය කාලයක් වානුවේ අකල් මරණයකටපත් වෙලා තිබෙනවා. ඒ නිසා ඒ ප්‍රාර්ථනා කරනවා අකල් මරණයන්ටපත් වෙන්න එපායි කියලා. අකල් මරණය වර්තමාන ස්වාභාවික හේතුවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ සංසාරික හේතුවක් වෙන්නත් පුළුවන්. අපිට කරන්න පුළුවන් දේ ප්‍රාර්ථනා කරන එක. ඒ වගේම ඉතින් අවශ්‍ය නම් පින් අනුමෝදන් වීමත් අවශ්‍ය නම් කියන වචනේ ගම්මුකෝ අපි.
ඒ සඳහා තවත් එකතු කරගනු ලබනවා ඒ ජයතිලක සොයුරාට ඒ ගුණවර්ධන පියාණන්ට ආර්.එම්. බණ්ඩාරමැණිකා ආර්.එම්. මුතුමැණිකා මෙතිමැණිකා යන මෑණිවරුන්ට සහ පවුලේ නමින් මියගිය සියලුම ඥාතීන් අවශ්‍ය නම් මේ උසුම් කුසලය අනුමෝදන් කරගනිත්වා ඔවුන්ට පරලෝකීය බැවින් ඉක්මන් ආත්ම භවයකදී මිනිසත් බව ලබා චතුස්සත්‍ය අවබෝධයෙන් දුකින් මිදීමට මංපෙත් සැලසේවා යන්නත් ඔවුන්ගේම ප්‍රාර්ථනය වෙනවා. සුජීවත්ව සිටින්නා වූ ඩී.එම්. මුදියන්සේ පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටත් අවස්ථාවක් කරගෙන තිබෙනවා. ධර්මදේශනයේ පැවැත් වූ ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු ප්‍රඥානාලිකාවේ සියලුම දේශකයන් වහන්සේලාට මෑත භවයකදී නිර්වාණ අවබෝධය ලබා ගැනීමට මෙම ධර්ම දානය දහම් පඬුරක් වේවා. අන්න ඒක තමයි මම කිව්වේ මෑත භවයකදී නෙමෙයි මේ භවයේදීම දුකින් මිදෙන්න තමයි සැබෑ දේශකින් වහන්සේලා අනුගමනය කරන කටයුතු සහ දේශනා කිරීම කරන්නේ. එහෙම හැකියාවක් නැත්නම් තමයි මෑත භවයක් වළංගු වෙන්න ඕන. ලෝකයේ දැනට පවතින කොරෝනා උදුරු දුරු වී සියලු ලෝක සත්වයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එබැවින් ඔබගේ මේ පැතුම් සියල්ල සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා වූ ඔබටත් සුජීවත්ව වාසය කරන්නා වූ ධර්මශ්‍රවණය කළ හැමටත් මේ කරුණ අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ පිණිස හේතු වේවා. රැකියාදී කටයුතු අනාගත බලාපොරොත්තු සඵල වේවා. රෝග පීඩා අවම වේවා. කල්යාණ මිත්‍ර සේවනයේ ලැබේවා. ත්‍රිලක්ෂණයේ ගැඹුර වැටේවා. ඒ තුලින් ඔබ හැම දිනාටමත් සකල දුක්ඛයන්ගේ නිමාව උතුම් වූ නිවන් සුවයෙන් සැනසෙන්නට හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න උත්සාහ කරන්න. සබ්බිහිත්‍යෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං